අයිබෝන් රාත්‍රියට 55 TNL ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බව චාමික ජනකාන්ත මුල් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. නව අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් සහිත සර්වපාක්ෂික ආණ්ඩුවකට ජනපති එකඟ වූ බව හිටපු ජනපති මෛත්‍රී කියයි. ගානුපුවදුර විරෝධය තවදුරටත් සහාය පළ කරමින් ප්‍රදේශ රැසක ජනතාව පෙළ ගැසෙයි. විදුලි බිල සංශෝධනයට මහජන අදහස් විමසීමට යයි. මේ දෙවනදා රජයේ නිවර්තනයක් බවට ප්‍රකාශයට පත්වේ. නව ආණ්ඩුවකට ජනපති එකඟ වූ බව හිටපු ජනපති මෛත්‍රී කියයි. මේ අවුරුදු කාලේ මහජන බැංකුව ක්‍රෙඩිට් කාඩ් සඳහා 60% දක්වා විශ්මිත වට්ටම් රැසක්. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම් සෙවීමට අදාළව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එකඟතාවය පළ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා ආණ්ඩුවේ නිවත්වතිය පක්ෂ 11ක නායකයන් සමග පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. රටේ පවතින අර්බුදකාරී තත්වයට විසඳුමක් ලෙසින් විවිධ පාර්ශ්වයන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් සර්වපාර්ශ්වික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව අද උදැසන පැවැත්වීමට නියමිතව තිබුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් කැඳවීමටයි. නමුත් පාර්ලිමේන්තුවේ විපක්ෂය ඇතුළු තවත් පක්ෂ මෙම සාකච්ඡාවට එක්වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආණ්ඩුවෙන් ඉවත්ව ගිය පක්ෂ 11 නායකයින් සමග පමණක් මෙම සාකච්ඡාව පැවැත්වීමට සිදු වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද එම සාකච්ඡාව ආරම්භ වුණේ පෙරවරු 10:30ටයි. මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ සියලු පක්ෂවලින් සැදුම්ලත් අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා මෙහිදී එකඟ වූ බවයි. අන්තර්වාර පාලනයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් තමයි අපි කතා කළේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අන්තර්වාර පාලනයක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ ඒ තැනට එනවා නම් වහාම අන්තර්වාර පාලනයක් බිහි කරන්න එතුමා තීරණය කළා තිබෙනවා. අන්තර්වාර පාලනයක් පිහිටවීමෙන් පසුව එතනින් පසුව රටේ සම්පූර්ණ ආණ්ඩුව ගෙනියන්නේ අන්තර්පාලන රජයක්ගේ සියලු දේශපාලන පක්ෂ එකතු වෙච්ච. ඇතැම් වෙලාවට සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තර්වාර පාලනයක් කියන්න පුළුවන්. ඒ අන්තර්වාර පාලනයක් කියන වචනේ පරිසමාප්තාර්ථයෙන්ම පැහැදිලි වෙනවා. අන්තර්වාර පාලනයක් කියලා කියන්නේ ස්ථීර ආණ්ඩුවක් නෙවෙයි මැතිවරණයක් පැවැත්වීම සඳහා යන ගමනක මුල් පියවර කියන එක. අන්තර්වාර පාලනයක් දේශපාලන පක්ෂ නායකයින් සාකච්ඡා කරලා කොච්චරද කාලය මාස 6ක්ද එහෙම නැත්නම් අවුරුද්දක්ද එය තීරණය කළ යුතු වෙනවා. රටේ ජනතාව වෙනුවෙන් යම් වගකීමක් අරගෙන කටයුතු කිරීම මේ ප්‍රශ්න निराකරණය කර ගැනීම සඳහා ජනාධිපතිත් එක්ක සාකච්ඡා කළේ. ඒකට ජනාධිපතිතුමාගේ එකඟත්වයේ තිබෙනවා අන්තර්වාර පාලනයක් සඳහා සියලු දේශපාලන පක්ෂවලට ඒ සම්බන්ධයෙන් හෙට අනිද්දා මං හිතන්නේ එතුමන්ලා ලියුම් යවාවි ආරාධනා කරાવી. ඒ වගේම නව අගමැතිවරයෙක් සමග අන්තර්වාර ඇමති මණ්ඩලය පිහිටවීම සඳහා ජනාධිපතිතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළා. ඒත් එක්කම ජාතික සභාවක් පත් කරන්න එකඟ වුණා ජනාධිපතිතුමා. අපේ යෝජනාවලම ඒ තියෙන කාරණයක් තමයි විශේෂයෙන්ම අවශ්‍ය තීන්දුව తీරන අගමැතිවරයා පත් කිරීම ගැන ඇමතිවරු පත් කිරීම පිළිබඳව ඒ වගේම වෙනත් රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් ඒ දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගෙන් පත් කරන ජාතික සභාව තමයි තීන්දුව ගන්න. පක්ෂ අමාත්‍යාංශ ලේකම්වරු වෙන්න පුළුවන්, පොලිස්පති වෙන්න පුළුවන්, නීතිපති වෙන්න පුළුවන්. ඒ සියලු දේවල් ඒ ජාතික සභාව තමයි තීන්දුව කරන්නේ මේ තනතුරු වලට මේ අය හොඳයි කියන එක. මේ අතර රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදය සහ ආණ්ඩුව විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ රාත්‍රියේද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. මේ අවුරුදු කාලේ මහජන බැංකුව ක්‍රෙඩිට් කාඩ් සඳහා 60% දක්වා විශ්මිත වට්ටම් රැසක්. Multiple devices එකවර කනෙක්ට් කළ හැකි internet like a boss SLT Mobitel Fiber.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් ගාලු මෝදර පැවැත්වෙන මහජන උද්ඝෝෂණයට අදට දින 21ක්. මීට සමගාමීව කොල්ලුපිටිය අරලියගහ මන්දිර ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාවයද තවදුරටත් ක්‍රියාත්මකයි. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් ගාලු මෝදරදී පැවැත්වෙන මහජන උද්ඝෝෂණයට අදට දින 21ක් වන අතර විරෝධතාකරුවන් තවදුරටත් අරගල භූමියේ රැඳී සිටියා. එමෙන්ම අරගල භූමියේ විවිධ විශේෂාංගද සංවිධානය කර තිබුණු දක්නට ලැබුණා. මේ අතර විරෝධතාකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වැටහි සවිකර තිබූ විරෝධතා පෝරු අද අලුයම ආරක්ෂක අංශ ඉවත් කර ඇති බව විරෝධතාකරුවන් පෙන්වා දුන්නා. මීට සමගාමීව කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාවයද තව දුරටත් පැවැත්වෙනවා. කෙසේ වෙතත් අරලියගහ මන්දිරය ඉදිරිපිට අද උණුසුම් තත්වයක්ද මතුවී ඇති බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර ගාලු මෝදර විරෝධතාවයට සහාය පළ කරමින් ප්‍රදේශ කිහිපයක ආරම්භ කළ ගෝඨාගෝගම ආදර්ශ ගම්මානවල ඊයේ රාත්‍රියේත් විරෝධතා පැවැත්වුණා. ජනපීඩිත ආණ්ඩුව පළවා හරිමු යන බැවින් ජාතික ජනබලවේගයේ පානදුර කොට්ටාශය සංවිධානය කළ විරෝධතාවයක්ද ඊයේ රාත්‍රියේ පානදුර නගරයේදී සංවිධානය කර තිබුණා. මේ අතර වත්මන් රාජ්‍ය පාලනයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගය විසින් සංවිධානය කරන විරෝධතා පාගමනේ සිව්වන දිනය අදයි. අද දිනයේදී දංගෝවිට සිට යක්කල දක්වා ගමන් කර හෙට යක්කල සිට පෑලියගොඩ නගරය දක්වා ගමන් කිරීමටයි නියමිතව ඇත්තේ. ඉන් අනතුරුව ලෝක කම්කරු දිනයේ යෙදෙන මැයි මාස පළමු වනදා පෑලියගොඩ සිට කොළඹ දක්වා පාගමනින් පැමිණෙන ජන රැළිය කොළඹ පිහිටි නිදහස් මාවතේදී මැයි දින පෙළපාලියට එක්වීමට නියමිතයි. මේ අතර වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද පස්වරුවේ කොළඹ විහාර මහදේවි උද්‍යානය අසල සිට දැවැන්ත පාගමනක් ආරම්භ කිරීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කටයුතු කර තිබුණා. Multiple devices එකවර connect කළ හැකි internet like a boss. SLT Mobitel Fiber. මාස දෙකක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යම් එකඟතාවයකට පැමිණිය හැකි බව මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ හමුවකට එක් වෙමිනුයේ මහතා මේ බව පැවසුවේ. බොහෝ දුරට අදාළ එකඟතාවයේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් විය හැකි බවද ඔහු සඳහන් කළා. භාණ්ඩාගාර බිල්පත් සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර ලෙස රජය විසින් දේශීයව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අදහසක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඔහු පැවසුවේ ශ්‍රී ලංකා රජයේ ප්‍රධානතම අරමුණ වන්නේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම බවයි. මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ කමිටුව අමතමින්. ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් පසුගියදා ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වූ අතර ඊට මුදල් අමාත්‍ය අලි සබ්රි මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් සහභාගී වුණා. එම සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී ලංකා වාණිජ්‍ය මණ්ඩලය දැනුවත් කරනු ලැබුවා. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 347.5ක් ලෙස සටහන්ව තිබෙනවා. එසේම විනිමය අනුපාතිකයට අනුව ඩොලරයේ විකුණු මිල රුපියල් 359.99ක් ලෙසයි සටහන් වී තිබුණේ. රජයේ ප්‍රතිපත්තිය තමන් වෙත ලැබුණු පසු විදුලි බිල සංශෝධනයට අදාළව මහජන අදහස් විමසීමක් සිදු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කමිෂන් සභාව පවසනවා. ඒ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ විදුලි බල මණ්ඩල ඉදිරිපත් කළ මිල වැඩි කිරීම සඳහා වන සංශෝධන සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය විමසීමට පසුගියදා කටයුතු කළ බවයි. රජයේ ප්‍රතිපත්තිය තමන් වෙත ලැබුණු පසු විදුලි බිල සංශෝධනයට අදාළව මහජන අදහස් විමසීමක් සිදු කරන බවත් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ මිල වැඩි කිරීම සඳහා වන සංශෝධනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය විමසීමට පසුගියදා කටයුතු කළ බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ජල විදුලි හිඟය හේතුවෙන් වැඩි වශයෙන් ඉන්ධන භාවිතා කරමින් විදුලිය නිෂ්පාදනය කිරීමට හේතු වීමත් සමග විදුලි ඒකකයක් සඳහා දැරීමට වෙන පිරිවැය ඉහළ ගොස් තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ඒකකයක් සඳහා රුපියල් 53ක මුදලක් වැය කළද පාරිභෝගිකයාගේ
ඔවුන්ගෙන් අය කරනු ලබන්නේ රුපියල් 16ක් පමණයි. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ විදුලි බිල්පත වසර 8කින් ඉහළ නංවා නොමැති බවයි. මේ අතර ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදීද විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා. කෙසේ වෙතත් විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලි බිල සංශෝධනය කෙරෙන කාලවකවානුවක් පිළිබඳව අදහසක් පළ නොකළ බවයි වාර්තා වන්නේ. මේ අතර ඉදිරි සති කිහිපය තුළ ගෑස් හිඟය අවසන් කිරීමට හැකිවන බව ලිට්‍රොස් සමාගම පවසනවා. එහි සභාපති විජිත හේරත් මහතා කියා සිටියේ දිනකට උපරිම ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් වෙළඳපොළට මුදා හරිමින් පවතින හිඟය කඩිනමින් විසඳීමට කටයුතු කරන බවයි. ගෑස් පාරිභෝගිකයන්ගෙන් වැඩි පිරිසක් නාගරික ජනතාව බැවින් නගරාශ්‍රිතව බෙදා හැරීම් කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවද ලිට්‍රොස් සමාගම සඳහන් කළා. එමෙන්ම මෙට්‍රික් ටොන් 3500ක තවත් ගෑස් නෞකාවක් අද මෙරටට පැමිණ තිබෙනවා. මේ අතර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය ලිට්‍රොස් හා ග්ලාබ් සමාගම් වලට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දී තවත් සැපයුම්කරුවන් කිහිප දෙනෙකු තෝරා ගැනීමට කටයුතු සැලසුම් කර ඇති බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළා. කෙසේ වෙතත් අද දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව ගෑස් මිලදී ගැනීම සඳහා තවදුරටත් පෝලිම් වල රැඳී සිටින බවයි වාර්තා වුණේ. මේ අතර ඉල්ලුමට සරිලන පරිදි ඉන්ධන සැපයුම් ලැබෙන බව ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසනවා. පසුගිය සත කිහිපයකට සමගාමීව මේ වන විටත් 60 ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම නගරවල පිහිටි සිපෙට්කෝ සහ IOC ඉන්ධන පිරවුම්හල් වලට අවශ්‍ය ඉන්ධන තොග හිමිව තිබෙන බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන්නේ. ප්‍රතුලින් කෙටි විරාමයක් දැන්. රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත්ව ඇති පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම තවදුරටත් අඩාල වෙමින් පවතින බව පුනර්ජනනීය බලශක්ති සංගම පවසනවා. ඔවුන් ඒකාබද්ධව කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා. හැම ඒකකයක් සඳහාම විදුලි බල මණ්ඩලය අද වෙනකොට රුපියල් 38යි 120ක් පාඩු ලබන. අපේ ගණන් හැදීම අනුව විදුලි බල මණ්ඩලය වර්ෂ 22 23 වෙනුවෙන් රුපියල් බිලියන 650ක පාඩුවක් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. මීට වැඩි වුණොත් මිසක් අඩු වෙන්නේ නැහැ. මොකද දැන් මේ පාඩුව පියවන්න නම් බිලියන 289යි ආදායම විදුලි බල මණ්ඩලයේ බිලියන 650 පාඩු ලබනවා. ඒක කව කරන්න නම් විදුලි බල මණ්ඩලයේ දැන් තියෙන ඒකකයක මිල 325කින් වැඩි කරන්න වෙනවා. දැන් මම මේ පත්තරවල දකිනවා 100%කින් වැඩි කරන්න ඉල්ලලා තියෙනවා කැබිනට් එකෙන්. හැබැයි 100%කින් වැඩි කරාම වෙන්නේ ඒගොල්ලන්ගේ ආදායමයි වියදම අතර පරිදි 50%කට බහින එක විතරයි. එතකොට CPC එකේ ලොස් එකයි විදුලි බල මණ්ඩලයේ ලොස් එකයි දෙකම කව කරන්න නම් මේ විදුලි එකේ මිල පාරිභෝගික මිල 405කින් වැඩි කළ යුතුයි. මේක තමයි අද වෙනකොට යථාර්ථයේ විදුලි බල මණ්ඩලය සහ විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට රටේ යන වියදම. ප්‍රශ්නෙට විසඳුමක් අතීතයේ තිබුණා ඉස්සරහටත් තියෙනවා. අතීතයේ තිබුණා මේ 1200ට අමතරව මෙගාවට් 1000ක් විතර ඊටාම පහසුවෙන් විදුලි පද්ධතියට එකතු කරන්න තිබුණා පුනර්ජන බල ශක්තියෙන්. නමුත් ඒකට විදුලි බල මණ්ඩලය සහ දේශපාලකයෝ හැමෝම එකතු වෙලා කිසිම උනන්දුවක් තිබුණේ නැහැ. අද වෙනකොට රට මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් ඉස්සරහට හෝ තීරණ අරගෙන වැඩ කරනවා නම් රටේ ප්‍රතිපත්තියක් තියෙනවා විදුලි බල නිෂ්පාදනයෙන් 70%ක් පුනර්ජන බල ශක්තියෙන් 2030 වෙනකොට කළ යුතුයි කියලා. අද වෙනකොට මේක කරනවා අර වෙන කිසිම විසඳුමක් අපි නම් දකින්නේ නැහැ. දේශීය දේ රැක ගන්න ඉදිරියට යනවා නම් ඒ හරහා අපි හැම දෙයක්ම උත්සාහ කරන පොසිල ඉන්ධන සහ අපි ගල්ලඟුණු මත අදනම් වෙන්න නම් එන්නෙන තත්ත්වය දවසකට දරු වෙනවා. භයානක වෙනවා. මම අපේ ශාස්ත්‍රය ගැන මම නියෝජනය කරන කුඩා පරිමාණ ජල විදුලි පාල ශාස්ත්‍රය විතරක් ගත්තොත් මම දල වශයෙන් කිව්වොත් අනේ මේට ඉස්සලා ගණන් හදපු විදිහට රුපියල් 280ක ලීටරයක ඩීසල් ලීටරයක මිල හැදුවොත් 280කට අපි නිසා කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ශාස්ත්‍රය ලංකාව දුවන ව්‍යාපෘති 211 හින්දා මෙගාවට් 422.9 හින්දා පැයකට කෝටි දශලක්ෂයක තෙල් අපි ඉතුරු කරනවා. අපිට හිතා ගන්න පුළුවන්. රට පුරා දින ව්‍යාපෘති 211ක් කරහා මෙගාවට් 422.9කට ගිගාවට් 1378ක් අපි ආණ්ඩුවට දෙනවා. ගිගාවට් 1378 හරහා අපි පැයකට 1 කෝටි දශලක්ෂ මිලියන 11ක තෙල් අපි ඉතුරු කරනවා. පොඩ්ඩක් හිතන්න මොහොතකට අපි ඩීසල් හෝ ගල් ලංගරු මත නොයැපෙන රටක් විදුලි බල පද්ධතියක් අපිට තිබුණා නම් ඒ කියන්නේ අපේ සතු සුලන් බලාගාර, ජල විදුලි බලාගාර, සෝලා බලාගාර උපරිම වශයෙන් තිබුණා නම් එහෙනම් අපේ විදුලිය අද කප්පාදු කරන රටක් නෙවෙයි. එහෙම වුණා නම් අපිට සංචාරක කර්මාන්තය සංචාරකයන් පිළිගන්න බොහොම සැදී පැහැදී ඉන්න රටක් අපි. ද නවධානයේ අධිකරණ පුවත් වෙත
රඹුක්කනදී වෙඩි තැබීමට නියෝග කළ කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KB කීර්තිරත්න සහ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ චෝදනා ලැබූ කොස්තාපල්වරුන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය නිහල් තල්දුව මහතා සඳහන් කළේ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලැබෙන නියෝග අනුව අත්අඩංගුවටගත් සැකකාර පොලිස් නිලධාරීන් රිමාන්ඩ් භාරයට පත් කිරීමට අදාළ කටයුතු සිදු කරන බවයි. රඹුක්කනදී වෙඩි තැබීමට නියෝග කළ සහ වෙඩි තැබූ නිලධාරීන් සියලු දෙනා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පසුගියදා කෑගල්ල මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. එම නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති CD වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දීමත් සමග ඊයේ රාත්‍රියේ නාරහෙන්පිට පොලිස් රෝහලේදී වෙඩි තැබීමට නියෝග කළ කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KB කීර්තිරත්න අත්අඩංගුවට ගනු ලැබුවා. සෙස පොලිස් කොස්තාපල්වරුන් තිදෙනාද ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ කුණ්ඩසාලේ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී. හිටපු මහ බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් මූලික විරෝධතා මතු කරන බව විත්ති පාර්ශවයේ විසින් අද කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයට දැනුම් දුන්නා. 2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැදුම් කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688ක මුදලක් සාපරාධී පරිහරණය කළේ යයි චෝදනා කරමිනුයි නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ. චම්පා ජානකී රාජරත්න දමිත් තොටවත්ත සහ නාමල් බලල්ල යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී අද මෙම නඩුව කැඳවනු ලැබුවේ. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් තමන් විසින් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව නඩුවට අදාළ මූලික විරෝධතා මැයි මාස 26 වනදා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් විත්තිය නීතිඥවරුන්ට දැනුම් දුන්නා. හිටපු අමාත්‍ය AHM ෆෞසි මහතාට එරෙහිව අල්ලස්සෝ දූෂණ කොමිසම ගොනු කර තිබූ නඩුවෙන් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද නියෝග කළා. ඒ අල්ලස් කොමිසම විසින් චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් හිටපු අමාත්‍ය AHM ෆෞසි ආපදා කළමනාකරන අමාත්‍යවරයාව සිටි සමයේ නෙදර්ලන්තයේ විසින් ලබා දුන් රුපියල් කෝටි 2ක සුඛෝපභෝගී රථයක් පෞද්ගලික පරිහරණය කළ බවට චෝදනා නගමින් මෙම නඩුව ගොනු කර තිබුණා. රුසියා යුක්‍රේන යුද ගැටුම් වල වත්මන් තත්ත්වය පිළිබඳවයි දැන් අවධානය. යුක්‍රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 33ක් වටිනා යුදමය ආර්ථික සහ මානුෂීය ආධාර ලබා දීම සඳහා ජනපති ජෝ බයිඩන් විසින් ඇමරිකානු කොංග්‍රසය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. යුක්‍රේනයට ආත්මාරක්ෂාව සලසා ගැනීම සඳහා සහාය දීමට එය තීරණාත්මක වන බවයි ජනපති බයිඩන් සඳහන් කරන්නේ. කෙසේ නමුත් එය රුසියාවට එල්ල කරන ප්‍රහාරයක් නොවන බවද ඔහු අවධාරණය කළා. ජනපති ජෝ බයිඩන් යෝජනා කර ඇත්තේ යුක්‍රේනයට ඩොලර් බිලියන 20ක යුද ආධාර බිලියන 8.5ක ආර්ථික ආධාර සහ ඩොලර් බිලියන 3ක මානුෂීය ආධාර ලබා දීමටයි. පසුගිය පෙබරවාරි 24 වනදා රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වූදා පටන් ඇමරිකානු කොංග්‍රසය මගින් යුක්‍රේනයට ඩොලර් බිලියන 14ක ආධාර අනුමත කර තිබෙනවා. මේ අතර යුක්‍රේන යුද්ධය වැළැක්වීමට හෝ නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අසමත් වූ බව ජගත් සංවිධාන මහලේකම් අන්ටෝනියෝ ගුටෙරස් පිළිගෙන තිබෙනවා. ඒ යුක්‍රේනයේ කියව් අගනුවර සංචාරයක නිරත වෙමින් එහිදී ජනපති ව්ලාඩිමිර් සෙලෙන්ස්කී හමු වූ අවස්ථාවේදී ජගත් මහලේකම්වරයා සඳහන් කළේ යුක්‍රේන යුද්ධය ජගත් සංවිධාන අපේක්ෂා බහුගතවයට පත් කර ඇති බවයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පිහිටුවා ඇත්තේ ගෝලීය සාමය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහායි. එහෙත් එහි නිත්‍ය සමාජිකයෙකු වන රුසියාව යුක්‍රේන ආක්‍රමණයට එරෙහි යෝජනා නිෂේධ බලය යොදා පරාජය කරනු ලැබුවා. යුක්‍රේන යුද්ධය 21 වන සියවසේ මිනිසත් බවේ අඥාන භාවය පිළිබිඹු කරන බවයි ජගත් මහලේකම්වරයා සඳහන් කළේ. එමෙන්ම ජගත් මහලේකම් අන්ටෝනියෝ ගුටෙරස් යුක්‍රේනයේ කියව් අගනුවර සංචාරයක නිරතව සිටියදී රුසියාවෙන් ඒ ආසන්නයට මිසයිල් ප්‍රහාර දෙකක් එල්ල වී තිබෙනවා. ජගත් මහලේකම්වරයා බොරොන්ඩියන් හා බුචා ඉර්පින් යන ප්‍රදේශවල සංචාරය කිරීමට සැලසුම් කර තිබුණා. මෙම ප්‍රදේශ පසුගිය සති 9ක කාලය තුළ පැවති යුද ගැටුම් වලින් වැඩි ලෙස හානි සිදු වී ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. සංචාරය අතරතුරදී මහලේකම්වරයා සඳහන් කළේ රුසියාව මෙම ගැටලුවේදී ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි. සිවිල් ජනතාවට සිදුවන හානි සම්බන්ධයෙන්ද මෙහිදී ඔහුගේ අවධානය යොමු වුණා.
විරාමයක අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ලබන සඳුදා දින එනම් මැයි මාස 2 වෙනි දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මේ නිවේදනය කර තිබුණා. එළමෙන මැයි 1 වෙනි දින කම්කරු දිනයට සමගාමීව මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇත්තේ කම්කරු දිනය මෙවර යෙදී ඇත්තේ ඉරු දිනක වීම නිසාවෙන්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වත්මන් ගොඩනැගිල්ලේ ස්ථාපනය කර අදට වසර 40ක් සපිරෙනවා. 70 දශකයේ අවසාන කාලවකවානුව වන විට ගාලු මෝදරේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එය වෙනත් ස්ථානයක ප්‍රතිස්ථානය කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබුණා. ඉන් අනතුරුවයි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රතිස්ථාපනය කිරීමට යෝජනා වුණේ. ඒ අනුව 1979 දී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ දියවන්නා ඔයේ පිහිටි අක්කර 16ක කුඩා දූපතක නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණා. එවක මෙරට ජනාධිපති ධූරයේ හැබපු ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මඟ පැන්වීමෙන් එවකට අග්‍ර අමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා විසිනුයි මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු මෙහෙයවීම සිදු කළේ. සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ ප්‍රධානත්වයෙන් ජපන් සමාගමකට මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු පවරා දී තිබුණා. ශ්‍රී ලංකාවට ආවේනික වූ සම්ප්‍රදාය මූලික කරගනිමින් නිර්මාණය කර ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සියලු ගෘහ නිර්මාණ කටයුතු සඳහා දේශීයත්වයට ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් 1982 වර්ෂයේ අවසන් වූ අතර 1982 අප්‍රේල් 29 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි අභිනව පාර්ලිමේන්තුව උත්සවශ්‍රීයෙන් විවෘත කරනු ලැබුවා. නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීමත් සමග ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන නගරය බවට පත් වුණා. ඉන්ධන වියදම් සහ පවතින තත්ත්වයේ මත තමාට ආසන්නයේ ඇති පාසල තම සේවා කටයුතු සිදු කිරීමට ගුරුවරුන් සිදු කරන ඉල්ලීම සම්බන්ධයෙන් කැමැත්තෙන් පසුවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා පවසනවා. කෙසේ නමුත් එවැනි තීරණයක් පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් සියල්ලන්ගේ සහාය ලබා දෙන්නේ නම් දත්තපාදක අධ්‍යයනයක් සිදු කර දරුවන් ස්ථානගත කරමින් එම කටයුතු ක්‍රියාත්මක කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. දිවයිනේ නොයෙක් ප්‍රදේශයන්හි සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සබරගමුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 50ට වැඩි තරමක සෙසු තද වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමගින් ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු වගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රතුරෙන් තවත් කෙටි විරාමයක්. දැන් ව්‍යාපාරික පුවත්. දෙදහස් 21 වසරට සාපේක්ෂව මෙම වසරේ සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ගත වූ අප්‍රේල් 1 වනදා සිට අප්‍රේල් 26 දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 55590ක් වනවා. එමෙන්ම පසුගිය මාර්තු මාසයේදී පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,65,500කට අධික බවයි සඳහන් වන්නේ. අප්‍රේල් මාසයේ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයෙන්. එම සංඛ්‍යාව 10,326ක් වන අතර ඉන්දියාවෙන් සංචාරකයන් 5,900ක් සහ ජර්මනියෙන් සංචාරකයන් 5,756ක් පැමිණ තිබෙනවා. වසරේ මේ දක්වා දිවයිනට පැමිණි මුළු සංචාරකයන්ගේ සංඛ්‍යාව 3,41,000කට ආසන්න බවයි සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් නිවේදනය කරන්නේ. මේ අනුව අප්‍රේල් මාසයේ සංචාරක ආගමනය 50%කින් පමණ පහත වැඩි තිබෙනවා. දැන් අවධානය ක්‍රීඩා පිටියේ තොරතුරු වෙත. එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා සියලු තරග රටා වෙනුවෙන් ප්‍රබල සංචිත නම් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවරගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායමද මෙම තරග සංචාරයට සමගාමීව දිවයිනට පැමිණෙන අතර සියලු සංචිත සඳහා නම් කර ඇති සමස්ත ක්‍රීඩකයන් සංඛ්‍යාව 34ක්. ප්‍රබල ක්‍රීඩකයන් වන ඩේවිඩ් වෝනර්, ජෝෂ් හේසල්වුඩ්, මිචෙල් ස්ටාක්, ස්ටීව් ස්මිත්, මැතිව් වේඩ් හා ග්ලෙන් මැක්ස්වෙල් යන ක්‍රීඩකයන් යලි සීමිත පන්දුවර තරග සඳහා නම් කිරීමටද එරට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.
තිබෙනවා. ශ්‍රී ලංකා තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන 2020 තරඟාවලිය සඳහා ටෙස්ට් නායක පැට් කමින්ස් නම් නොකිරීමටද පියවරගෙන තිබෙනවා. පාකිස්තාන තරඟ සංචාරයේදී ඉහළ දක්ෂතා දැක්වූ බෙන් මැක්ඩර්මඩ් ශ්‍රී ලංකා සංචාරය සඳහා නම් කර නොමැති අතර ඔහු ඒ වෙනුවට බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන සිව්දින ප්‍රාන්ත තරඟාවලියේදී හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරනු ලබනවා. වේගපන්දු යවන ක්‍රීඩක ජයි රිචර්ඩ්සන් නම් කර ඇත්තේ 2020 තරඟාවලිය සඳහා පමණයි. ජොෂ් ඉංග්ලිෂ් ශ්‍රී ලංකා සංචාරයට නම් කළ සංචිත 4 සඳහාම නම් කර තිබීම විශේෂත්වයක්. පාකිස්තාන සංචාරයට එක් වූ ජේසන් බෙරන්ඩොෆ්, නේතන් ඇලස් හා බෙන්ඩ්වාර්ෂවිස් යන ක්‍රීඩකයින් සීමිත පන්දුවාර සංචිත වලින් ඉවත් කර තිබෙනවා. ආබාධයක් හේතුවෙන් පාකිස්තාන සංචාරය අහිමි වූ කේන් රිචර්ඩ්සන් ශ්‍රී ලංකාවට එරෙහිව 2020 සංචිතය සඳහා නම් කිරීමටයි පියවරගෙන ඇත්තේ. ජුනි හා ජුලි මාසවලදී සති 7ක් පුරා සිදු කරන මෙම තරඟ සංචාරයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව 2020 තරඟ 3ක්, එක්දින තරඟ 5ක් සහ ටෙස්ට් තරඟ 2ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. තරඟ සංචාරයට අයත් සීමිත පන්දුවාර තරඟාවලි කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හා මහනුවර පල්ලේ කැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරඟාවලිය පැවැත්වෙන්නේ ගාල්ල ක්‍රීඩාංගණයේදී. 2020 තරඟාවලිය ජූනි 7 වනදාද, එක්දින තරඟාවලිය ජූනි 14 වනදාද, ටෙස්ට් තරඟාවලිය ජූනි 29 වනදාද ආරම්භ වීමට නියමිත බවයි සඳහන් වන්නේ. ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායම මෙම සංචාරයේදී එක්දින තරඟ 2ක් සහ සිව්දින තරඟ 2ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර එම තරඟ කොළඹදී හා හම්බන්තොටදී පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් අද නියමිත අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශ නිවාවට පත් වෙනවා. සුබරාත්‍රියක්. පිරිතක් කියලා